समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्षदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්ඛවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අනුප්පන්නා uppajjanti නාත්‍ර තථාගතස්ස පාතු භාවෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහබර වාසනාවන්ත කාරුණික පින්වතුනි ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ මේ වර්ෂයේ වස් කාලය තුල සිදු කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද පවත්වන්නේ 19 වෙනි ධර්මදේශනාවයි. විශේෂයෙන්ම අද දවසේ අපිත් සමග ලංකාවේ සිට ඊශ්‍රායලයේ සිට සහභාගී වන කාරුණික පින්වතුන්ගේ දැන ගැනීම සඳහා සිහිපත් කරන්නට ඕනේ. අපි මේ අවුරුද්දේ වස් කාලේ හැම සෙනසුරාදා ඉරිදා දවසකම ධර්ම දේශනාවන් 28ක් සූදානම් කරලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මුල් කරගෙන. ඒතර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා කියන්නේ බෝධිය නිවන ලබා ගැනීම සඳහා අපට උපකාරවත් වෙන අප දියුණු කළ යුතු ධර්ම කොටාසයන් 37ක්. එතකොට ඒ 37න් අපි මුලින්ම සතර සතිපට්ඨානය එතන හතරක් තියෙනවා. ඒ සතර සතිපට්ඨානයේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය අපි විග්‍රහ කරන්නට යෙදුණා. ඒ වගේම ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරය තියෙනවා. ඒතර සතර සම්‍යක් ප්‍රධාන වීරයන් අපි විස්තර කරන්නට යෙදුණා. ඒ වගේම සතර ඉද්ධිපාද තියෙනවා. ඡන්දය, විරිය, චිත්ත, විමර්ශා කියන කාරණා හතර ඒ සතර ඉද්ධිපාද ධර්මයන් විග්‍රහ කරලා ඊට පස්සේ අපි පංච ඉන්ද්‍රිය ධර්මයන් විග්‍රහ කරන්නට යෙදුණා. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මයන් කොහොමද පංච බල ධර්මයන් බවට වෙන්නේ කියලා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණා පහ අපි විග්‍රහ කරන්නට යෙදුණා. ඉන් අනතුරු අපි ගිය සතියේ සප්ත බොජ්ජංග ධර්මයන් විග්‍රහ කරන්නට ආරම්භ කරන්නට යෙදුණා. එතකොට සප්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳව මීට පෙර ගිය අවුරුද්දේ අපි හුඟක් ගැඹුරින් විග්‍රහ කරපු නිසා මේ අවුරුද්දේ සප්ත බොජ්ජංග ධර්මයන් වලට ධර්ම දේශනාවන් දෙකක් පමණයි තියෙන්නේ. ඒ නිසා අදින් අපි සප්ත බොජ්ජංග ධර්මයන් සාකච්ඡාව මේ වාරයට අවසන් කරනවා. එතකොට අපි ඊළඟ සතියේ ඉඳන් අලුතෙන් සම්බන්ධ වෙන පින්වතුන්ට ඉතාම වැදගත් වෙනවා. ලබන සෙනසුරාදා ඉරිදා සිට අපි බුදුදහමේ මූලිකම හරය වෙන අපේ මූලිකම ගමන් මඟ ඔය අපි කතා කරපු සත්ත බොජ්ජංග ධර්මයන්, පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, සතර ඉද්ධිපාද, ඒ වගේම සතර සම්මප්පදාන, සතර සතිපට්ඨාන මේ සියල්ලක්ම වැඩෙන්නට මූලික වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒතර මේ හැම අංගයක්ම බෞද්ධයාගේ ජීවන ප්‍රතිපදාව වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ නිසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ලබන සතියේ ඉඳගෙන අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සාකච්ඡා කරනකොට අපිට ඇත්තටම ලබන සතියේ නෙමෙයි හෙට ඉඳගෙන හෙට දවසේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැම දවසකම අපේ ධර්ම දේශනාව සඳහා අපේ දායක පින්වතුන් විහාරස්ථානයේ ස්කොට්ලන්තයේ විශාල දායක සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතුරින් ග්ලාස්ගෝ වල පවුල්
30ක් 40ක් වගේ ඉන්නවා. ඉතින් ඒ ඇත්තෝ තමයි මේ විහාරස්ථානය මේ විදිහට පවත්වාගෙන යන්නේ භික්ෂුන් වහන්සේලාව ආරක්ෂා කරගෙන දානය පූජා කරමින් අපි සොයා බලමින් මේ වස් කාලේ ඉතාම සක්‍රීයව කටයුතු කරන අපේ දායක පින්වතුන්. ඒ අතුරින් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය ලබන්නේ ආචාර්ය සුනිල් සිරිවර්ධන මැතිතුමාණන් රංගනී සිරිවර්ධන මැතිනිය ඒ දෙදෙනාගේ දරුවන් වන වෛද්‍ය සචි සිරිවර්ධන වෛද්‍ය සංජු සිරිවර්ධන ඒ වගේම වෛද්‍ය රොෂෙල් සිරිවර්ධන තමන්ගේ ලොකු පුතාගේ ලේලිය. ඉතින් මේ කියන විදිහට බිරිඳ ඒ ඇත්තන්ගේ ලේලිය දියණිය. ඉතින් ඒ පවුලේ සියලු දෙනාම එකතු කරගෙන අද දවසේදී තමන්ගේ පුතණුවන් දෙදෙනාටත් දියණියටත් ආශිර්වාද කරන්නට රංගනී නෝනාගේ සෙනෙහබර මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්නට සුනිල් මහත්මයාගේ අභාව ප්‍රාප්තවන්ට යෙදුන සෙනෙහබර දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නට රංගනී නෝනාගේ අභාව ප්‍රාප්ත වූ දයාබර පියතුමාණන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර පරිමාර්ථය ඇතුළත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙකුටම නිදුක් නිරෝගී භාවයේ කායික සුවය මානසික සුවය උදා වේවා ධර්මාවබෝධය ඇති වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි අද සිරිවර්ධන පවුලේ හැම කෙනෙක්ම මේ පින්කමේ දායකත්වය ලබන්නේ. දහවල් දානය පූජා කරලා පරිස්කාර පූජා කරලා ඒ සියලුම පින්කම් අද මේ පින්කම සම්පූර්ණයෙන්ම දවල් දානයත් සහිතව මේ පින්කම සිදු කරන්නටයි රංගනී නෝනටයි සුනිල් මහත්මයාටයි අවශ්‍ය වුණේ. ඉතින් ඒ අනුව අද දවස ඒ වෙනුවෙන් තෝරගෙන ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව දහවල් දානේ පූජා කරලා දැන් මේ සූදානම් වන්නේ සත්ත්ව බොජ්ජංග ධර්මයන් පිළිබඳව බණ ටිකක් අහන්නටයි. ඉතින් සත්ත්ව බොජ්ජංග ධර්මයන් ගැන අපි ධර්ම දේශනා පවත්වන්නේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ ඇසුරින්. සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ තමයි බොහෝ සූත්‍ර සඳහන් වෙන්නේ. ඔබට මතක තියෙනවා මහා කස්සපත් හේර බොජ්ජංගය, චුන්දත් හේර බොජ්ජංගය, මහා මොග්ගල්ලානත් හේර බොජ්ජංගය. කවුරු හරි ගෙදර අසනීප වුණායින් පස්සේ හාමුදුරුවෝ වඩම්මලා බොජ්ජංග සූත්‍ර දේශනා කරව ගන්නවා. ඒතර ඒ සූත්‍ර අන්තර්ගත වෙන්නේ මේ කියන ඒකේ තියෙන නම් පඨම ගිලාන සූත්‍රය, ဒုတိ ගිලාන සූත්‍ර, තතිය ගිලාන සූත්‍ර කියලා ගිලාන සූත්‍රයේ හැටියට තමයි ඒ බොජ්ජංග ටික තියෙන්නේ. නමුත් පිරිත් පොතට එනකොට පිරිත් පොතේ පිරිවානා පොත් වහන්සේ කියලා ඔබ සඳහන් කරන ওই රාත්‍රියේ මහ පිරිතක් තියෙනකොට නිවසට වඩම්මන ඒ පිරිවානා පොත් වහන්සේ තුල බොජ්ජංග මහා කස්සපත් හේර බොජ්ජංග අවසානයේ තියෙන මහා කස්සපත් හේර බොජ්ජංගෝ නිට්ඨිතං කියලා. එතකොට අන්න ඒ වගේ ඒ මහා කස්සපත් හේර බොජ්ජංගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලැබූ සත්ත්ව බොජ්ජංග ධර්මයන්. ඒ වගේම මහා මොග්ගල්ලානත් හේර බොජ්ජංගය මුගලන් හාමුදුරුව තමයි 이르දිමතුන් අතුරින් අග්‍රම තැන වැඩ සිටියේ. එතකොට ඒ වුණත් මුගලන් මහරහතන් වහන්සේත් අසනීප වුණා. ඒ අසනීප වෙච්ච වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේත් සුවය ලැබුවේ මේ බොජ්ජංග ධර්මයන් බුදුහාමුදුරුව දේශනා කරාට පසු. බුදුරජාණන් වහන්සේත් අසනීප වුණා. බුදුහාමුදුරුව අසනීප වුණාට පස්සේ බුදුහාමුදුරුවම සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේම මහා චුන්ද හාමුදුරුවන්ට ආරාධනා කරන පටිභන්තු තං චුන්ද බොජ්ජංගාති. චුන්ද මේ බොජ්ජංග ටික සජ්ජායනා කරන්න කියලා. එතකොට අපිට තේරෙනවා මහරහතන් වහන්සේලා රෝගී වූ අවස්ථාවේදී සප්ත බොජ්ජංග ධර්මයන් මෙනෙහි කරා. බුදුරජාණන් වහන්සේ රෝගී වූ අවස්ථාවෙත් තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට දේශනා කරන්න ඉල්ලා සිටින්නේ බොජ්ජංග සූත්‍ර දේශනා කරන්නට කියලා. එතකොට ඇයි මෙච්චරටම මේ සූත්‍ර වැදගත් වෙන්නේ? ඇයි බොජ්ජංග ධර්මයන් වැදගත් වෙන්නේ කියන එකේ එක හේතුවක් තමයි බුදුහාමුදුරුවම දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේම දේශනා කරපු පාඩයක් තමයි මම මේ මාතෘකාවට එකතු කරගන්නට යෙදුනේ. මොකද්ද? සත්තිමේ භික්ඛවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අනුප්පන්නා uppajjanti නාඤ්ඤත්‍ර තථාගතස්ස පාතු භාවෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මහණෙනි මේ භාවිතා බහුලී කතා වඩනකොට වැඩුවට පස්සේ බෙහෙවින් වැඩුවට පස්සේ අනුප්පන්නා uppajjanti මෙතෙක් කාලයක් නූපන්නා වූ යමක් ඉපද වෙනවා නම් ඒ තමයි මේ සත්ත්ව බොජ්ජංග ධර්මයන්. මේ සත්ත්ව බොජ්ජංග ධර්මයන්
නාඤ්ඤතර තථාගතස්ස පාතු භාවෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වෙන්න කිසිම කාලයක පහළ වෙන්නේ නැහැ. පහළ වෙන එකම කාලේ තමයි භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක විතරයි සත්ත බොජ්ජංග ධර්මයන් පවතින්නේ. අන්න එතනයි අපිට වැදගත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේම දේශනා කර වදාරනවා මහණෙනි මේ සත්ත බොජ්ජංග ධර්මයන් පහළ වෙන්නේ තථාගතයන් වහන්සේ නමක් පහළ වූ කාලයක විතරයි. එහෙනම් අපි දන්නවා අපි වෙනත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ නැති කාලයකදී දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ධර්මාන කාලයේ පවත්නා කාලේ තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි මේ ශාසන කාලේ අතුරුදහන් වුණාට පස්සේ මේ බොජ්ජංග ධර්මයන් අපිට අහන්න වෙන්නේ නැහැ. බැරි වෙලා හරි අපි ඒ කාලේ ඉපදුනොත් එහෙම අපිට බණ ටිකක් අහගන්න බැරි වෙනවා. මේ බොජ්ජංග ධර්මයන් ඒ කාලෙට පවතින්නේ නැහැ, දන්න කෙනෙක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන්ම පමණයි බොජ්ජංග ධර්මයන් අපිට අහන්න ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඒ නිසායි අපි වඩාත් දැන් අපිට හොඳ මනුස්ස භවයක් ලැබිලා තියෙනවා. අපේ හොඳට කන් ඇහෙනවා. ශරීරයේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. මේ කාලේ අපි මේ බොජ්ජංග ධර්මයන් මොනවද කියලා තීරුම් ගන්නට ඕනේ. බෞද්ධයෝ හැටියට අපේ නිවන් මඟ නිවන ලබන්නට උපකාරවත් වෙන බෝධියේ අංගයන් බෝධි කියන වචනේ අපි ගිය සැරේ විග්‍රහ කරන්නට දුනා. මොකද අර හාමුදුරුවෝ ටිකක්ම ඇවිල්ලා මම ආපහු අද බණ අහනටත් මතක් වෙන්නේ කතාව කියන්නම්. බුදුරජාණන් වහන්සේ සමීපයේට වැඩම කරපු හාමුදුරුවරු පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බොජ්ජංගාති භන්තේ උච්චන්ති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බොජ්ජංග කියලා කියනවා. කිත්තාවතානුකෝ භන්තේ බොජ්ජංගාති උච්චන්ති. ස්වාමීනි මොන අර්ථයෙන්ද මේ බොජ්ජංග කියන්නේ? තවත් පැහැදිලි කරොත් එහෙම බොජ්ජංග කියන්නේ මොනවද? හැමෝම මේ බොජ්ජංග කියලා කියනවා. මොනවද බුදුහාමුදුරුවනේ මේ බොජ්ජංග කියලා කියන්නේ? ඒතර දැන් ඔබට තේරෙනවා බුදුහාමුදුරන්ගේ කාලේ වුණත් බුදුරජාණන් වහන්සේ අභියසම වැඩ හිටපු ඒ හාමුදුරුවන්ටත් පෘථග්ජන භික්ෂුන් වහන්සේලාටත් මේ බොජ්ජංග කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සම්මා දිට්ඨි සූත්‍රයේදීත් අහනවා සම්මා දිට්ඨිති උච්චති. සම්මා දිට්ඨි කියලා කියන මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? ඒතර මේ අදත් මේ භාෂා ව්‍යවහාරය අපේ භාෂාවෙත් තියෙනවා. ඒතර පාලි භාෂාවෙත් බුදුහාමුදුරන්ගේ කාලෙත් සරියුත් හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඈත හාමුදුරුවෝ පිරිසක් අඳහන් කරනවා නේ සරියුත් හාමුදුරනේ මේ සම්මා දිට්ඨි කියලා කියනවා. ඇත්තටම මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? එහෙම. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගෙම භික්ෂුන් වහන්සේලා අහනවා බොජ්ජංගාති උච්චන්ති. බොජ්ජංග කියලා කියනවා කිත්තාවතානුකෝ භන්තේ බොජ්ජංගාති උච්චන්ති. මොන අර්ථකින්ද? ඇයි මේ බොජ්ජංග කියන්නේ? මොකද්ද මේකේ තේරුම? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්න දෙන පිළිතුර තමයි බෝධාය සංවත්තං තීති කෝ බික්ඛෝ තස්මා බොජ්ජංගාති උච්චන්ති. බෝධාය අවබෝධිය පිණිස නිවන පිණිස සංවත්තන්ති පවතින දේවල්. ඒතර නිවන පිණිස නිවන් දැකීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා හේතු වන්නා වූ කරුණු තමයි බොජ්ජංගාති උච්චන්ති. බොජ්ජංග කියලා සඳහන් කරන්නේ. ඒ වගේම මේ බොජ්ජංග ධර්මයන් ටික ඒ විදිහට විග්‍රහ කරලා දැන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බොජ්ජංග ධර්මයන් එක්ක බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් සඳහන් කරපු සත්ත බොජ්ජංග ධර්මයන්ම මම නැවතත් සංක්ෂිප්තයෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන. එතකොට බොජ්ජංග ධර්ම කියන්නේ කුමක්ද කියලා ඔබේ හිතට අපි ගිය සතියේදී සති සම්බොජ්ජංගය, ඒ වගේම ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය කියන බොජ්ජංග ධර්ම තුන ගැඹුරින් විග්‍රහ කරන්නට යෙදුණා.
අද මම සාරාංශකරණයක් හැටියට මේ බොජ්ජංග තුන අපි මොකද සමාධිය කියන එක විග්‍රහ කරන්නට යෙදුනා ඊළ පෙර ධර්ම දේශනාවකදී සති සම්බොජ්ජංගේ දැන් අපි මෙහෙම සරලව මේ ටික අපේ හිතේ තියාගමු. සති සම්බොජ්ජංගය. සති කියන්නේ සිහිය. අපි දැන් මේක ගමුකෝ භාවනා කරන කෙනෙක් කියලා දැන් නිවනට ගමන් කරන පුජ්‍යලයා භාවනා කරනවා. දැන් භාවනා කරනකොට තමයි මේ බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. ඒතර භාවනාවේදී සිදුවන්නා වූ මනසේ සිදුවන්නා වූ අස්සරිමත් වෙනස්කම් ටිකක් තමයි මෙතෙන්දි කියන්නේ. හැබැයි දැන් සතිය කියන එක අපි අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ගැන කතා කරනකොට සතිය ඉන්ද්‍රියක් හැටියට වඩන හැටිත් සඳහන් කරා. මුලින්ම චත්තාරෝ සතිපට්ඨානා කියලා වෙනමම සතර සතිපට්ඨානෙ විග්‍රහ කරන්නටත් යෙදුණා. ඒතර මේ සතර සතිපට්ඨානෙ විග්‍රහ කිරීමේදී කියන සතියත් මේ සත්ත බොජ්ජං පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ සතියත් පංච බල ධර්මයන්ගේ සතියත් මේ සතිය කියන විවිධ අපි තුල එහෙම නැත්නම් මේ කියපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලම විග්‍රහ වෙන සතිය ඒ තැන්වල ගැඹුරින් විග්‍රහ කරනවා. එකක් අපි සඳහන් කරන්නට මේ එදිනදා ජීවිතේ අපි කරන දේවල් සතියෙන් කරනවා කියලා. එළඹ සිටි සිහියෙන් සිත වර්තමානයේ තබා ගැනීම. ගටේ තිතේ සුත්තේ ජාගරතේ සම්පජානකාරී හෝති. ඒතර අපි ඇවිදිනකොට වාඩි වෙනකොට කතා කර කර ඉන්නකොට අවසාන වශයෙන් වැසිකිලි කැසිකිලි කරනකොට පවා එළඹ සිටි සිහියෙන් සිටීම සතිමත්කමයි. අන්න එතනින් තමයි අපි මේ මූලික සතිය ආරම්භ කරන්නේ. ඒතර මේ කියන ධර්ම කාරණාත් එක්ක ඊටා ගැඹුරින් සතිය විග්‍රහ වෙනවා. ඒකට දැන් මෙතෙන්දී අපි කියන්නේ භාවනා කරන්න යන සති සම්බොජ්ජංගය කියනකොට තව දියුණු අවස්ථාවකටපත් වෙලා සතිය කමඨහණෙන් සිත බැහැර යවන්නේ නැතුව එතනම තියාගෙන ඉන්න සතියයි. අපි හිතමුකෝ ආනාපාන සති භාවනාව වඩනවා කියලා. ඒතර ආනාපාන සතිය වඩන කෙනෙකුට විදර්ශනා භාවනාවක් වඩන කෙනෙකුට අනිත්‍ය මෙනෙහි කරන කෙනෙකුට ඒ හැමෝටම එක්ක අපි කියනවා යම්කිසි කෙනෙක් නිවන් දැකීමේ පරමාර්ථයෙන් යුතුව දස කසින වඩනවා නම් කසින භාවනාවන් ආලෝක කසිනිය මේ වගේ කසින භාවනාවන් වඩනවා නම් කවුරු හරි එයාගේ හිත කොහෙවත්වත් ඈතට යන්නේ නැතුව ඒ අරමුණ තුල තියාගෙන ඉන්න එක තමයි සතිය කියලා කිව්වේ. එහෙනම් මේ සතිය මේ විදිහට ටික තියාගෙන ඉන්නකොට අපි තුල ඒ සතිමත්කම නිසාම මනස තුල ලොකු වෙනසක් ඇති වෙනවා. සිත තුල ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ ඇති වෙන වෙනස විවිධ ආකාරයෙන් අපිට බලපානවා. දැන් සතිමත් වෙනවා අපි හිතමුකෝ විදර්ශනාව ගැන සතිමත් වෙනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන භාවනාවක් වඩනවායි කියමුකෝ. ඒ භාවනාව වඩනකොට ධම්මවිචය කියන ධර්මයේ පිළිබඳව විමර්ශනාත්මක අදහසක් Tamanට ඇති වෙනවා. ඇත්තටම දැන් ඔබ තුල උනත් මේ මොහොතේදී ධම්මවිචය සම්බොජ්ජංගේ යම් පමණකින් වැඩෙනවා. ඇයි? දැන් හිත සතිමත්. මේ හාමුදුරුවෝ දැන් මේ ධර්ම කාරණා 7 විග්‍රහ කරනවා කියලා ඔබ හිත ඒකටමයි යොමු කරලා තියෙන්නේ. ඔබේ සිත වර්තමානයේමයි තියෙන්නේ. වෙන කොහෙවත් යන්නේ නැහැ. හිත යනවා ගියත් ඔබ නැවතත් ආපහු මෙතෙන්ට ගන්නවා. දැන් ඔන්න සිත එක්තැන් කරගත්තා මේ අරමුණ තුල. එයත් ධර්ම ශ්‍රවණය කියන එක අරමුණක් නම් භාවනාවක් නම් ධර්ම ශ්‍රවණය කරන තැන ඔබේ හිත ඔබ තියන් ඉන්නවා. ඒතර ධම්මවිචය. එතෙන්දී ඔබ මොකද කරන්නේ? දහම් කරුණු ඉගෙන ගන්නවා. දහම් කරුණු ඉගෙන ගන්නකොට මම මේ කාරණේ අද ඉගෙන ගත්තා. මගේ ජීවිතේට මේ කාරණේ මම මෙච්චර කාලයක් එකතු කරගෙන තියෙනවා. මං ඉදිරියට මේවා එකතු කර ගන්නවා කියලා ඔබ තුල මේ ධර්මයේ හැසිරෙන්න ඕනකමක් ඇති වෙනවා. ඡන්දං ජනේති විරියං උප්පජ්ජති. ඡන්දයක් කැමැත්තක් ඇති වෙනවා වීරිය උපදිනවා. අපි අර මුලින් සඳහන් කරන්නේ සතර සම්මා ප්‍රධාන වීරයක් අපි ගාව තියෙනවා කියලා. ඒතර සතර සම්මා ප්‍රධාන වීරිය එනකොට අපිට මේ සතර සම්මා ප්‍රධාන වීරිය ඇති වෙන්න නම් මේ අරමුණට කැමැත්තක් දක්වන්නට ඕනේ. ඡන්දං ජනේති. ඡන්දයක් ඇති වෙන්නේ නැහැ අපිට ඒ කෙරෙහි හරි වැටහීමක් නැත්නම්.
එහෙනම් වීරිය ඇති වෙන්න නම් ධම්ම විචය වැඩෙන්නට ඕනේ. ධර්මයේ පිළිබඳව විමර්ශනාත්මකව දකින්න අපේ මනස දියුණු කරලා තියෙන්නට ඕනේ. ඒතර ධර්මයේ පිළිබඳ විමර්ශනාත්මක දැනුමක් අපිට එන්නේ සද්ධම්ම ශ්‍රවණය තුලින්. බණ අහන්නට ඕනේ. ඒකයි සෝතාපට්ටි අංග 4න් එකක් වෙන්නේ සද්ධම්ම ශ්‍රවණ. සෝවාන් වෙන්න බෑ අපිට බණ අහන්නේ නැතුව සද්ධම්ම ශ්‍රවණය බණ ඇසීමම තියෙන්නට ඕනේ. මොකද බණ අහසනකොට තමයි අපිට යෝනිසෝ මනසිකාරය දියුණු වෙන්නේ. යෝනිසෝ මනසිකාරය දියුණු වෙනකොට තමයි අපි ධම්මානුධම්ම පටිපත්තියට යෙදෙන්නේ. ඒ නිසා ධම්ම විචය කියලා කියන්නේ අර්ථ කීපකින් ගත්තොත් එක මූලික අර්ථය ගත්තොත් ඔබ ධර්මය හදාරනවා, වටහා ගන්නවා, එය විමර්ශනය කරනවා. මේ භාවනාවට ගියහම අපි අර ඉහළම තත්වයකට ගිහිල්ලා ධර්ම විචේ සම්බොජ්ජංග ධර්මයක් හැටියට වඩනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අපිට මෙනෙහි වෙනවා. ඒ තමන්ගේ සතිය තුලින් අරමුණ තුල හිත විසිරෙන්නේ නැතුව එහෙට මෙහෙට යන්නේ නැතුව අරමුණ තුල තියාගෙන ඉන්නවා. ඒකාග්‍රතාවය වැඩි කරගන්නවා. මේ ඒකාග්‍රතාවය වැඩි කරගන්නකොට අපිට යම් යම් දහම් කරුණු වැටහෙනවා. අපි කරන්නා වූ මේ කාරණේ පිළිබඳව මන වැටහීමක් අපිට ඇති වෙනවා. අපි ඒක තේරුම් ගන්නවා. අන්න එතකොට අපිට හිතෙනවා මම මේක තවදුරටත් කරගෙන යන්නට ඕනි කියලා අපිට වීරයක් උපදිනවා. ඒතර වීරය කිව්වේ ඒක අත්හරින්නේ නැතුව අපි කරගෙන යනවා. දැන් අපේ ධර්මදේශනා මාලාවේදීත් මේ 19 වෙනි ධර්මදේශනාව වෙනකම්ම නොකඩවාම අහපු පින්වතුන් ඉන්නවා. එකක් දෙකක් එහෙම මෙහෙන් මග ඇරෙන්නට ඇති. නමුත් හැමදාම වීරිය වැඩුවා මං ඊළඟ බණ කොහොම හරි අහන්න ඕනේ කියලා. අන්න එතකොට තමන් ධම්ම විචේ තුලින් ධර්මයේ පිළිබඳව වැටහීමක් ඇති කරගත්තා, පැහැදීමක් ඇති කරගත්තා. ඒ විමසන්නට හිතින් විමසන්නට පටන් ගත්තා. ඒ නිසා වීරිය වඩනවා, වීරිය ඇති කරගන්නවා. අත් නොහැර භාවනාව කරගෙන යන්නට. ඒතර අපි මුලින් වීරිය කියලා කිව්වා උපන්නා වූ කුසල ධර්මයන් වඩ වඩාත් වැඩි දියුණු කරගන්න ගන්නා වූ වීරිය, නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගන්නට ගන්නා වූ වීරිය, උපන්නා වූ අකුසල ධර්මයන් යටපත් කරන්න ගන්නා වීරිය, නූපන්නා වූ අකුසල ධර්මයන් නොඉපද වෙන්නට ගන්නා වූ වීරිය. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් සම්මා වායාම කියන්නේ ඔය අංගයයි. ඒ වගේම අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ වීරිය කියලා කිව්වෙත් එයයි. බල ධර්මයන්ගේ වීරිය එනකොට පින්වතුනි මේ බල ධර්මයක් බවට පත් වෙන්නේ ඔබ සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිමෙහි වීරිය ඇති කර ගැනීමයි. දැන් මා තුල සතිය දියුණු වෙලා තියෙනවා, මා තුල ධම්මවිචය දියුණු වෙලා තියෙනවා, මා තුල වීරිය තියෙනවා. ඒ නිසා මේ අත් නොහැර තමන්ගේ කමඨහන තුල භවනාව තුල ජීවත් වීමට ගන්නා වූ මහන්සිය. එතකොට දැන් බඩගිනි, දැන් කම්මැලි, දැන් නිදිමතයි, අද දවසට පැය 6-7ක් භාවනා කරා ඔය ඇති. එහෙම නැත්නම් දැන් හීතලයි. මේ වගේ අපි වීරිය නැති කරන කුසීතකම ඇති වෙන දේවල් තියෙන්නට පුළුවන්. ඒ වගේම අපිත් එක්ක භාවනා කරන්න හිටියොත් කම්මැලියෝ ටිකක් ඒ අය කියයි දැන් භාවනා කර ඇති අපි යන් ගඟේ නාන්න කියලා. එතකොට අන්න ඒගොල්ලොත් එක්ක අපිට ගඟේ නාන්න යන්න සිද්ධ වෙනවා. අය එකට ඉන්න කණ්ඩායමනේ. එතකොට අපි දැඩිව වීරිය කරගෙන යනකොට අපිත් එක්ක භාවනා කරන තව වීරිය අපේ තරම් වීරිය නැති ඒත් හැබැයි භාවනා කරනවා අපිත් එක්ක වීරිය නැති පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ ඒ වෙලාවට ගඟේ නාන්න යන්න. අන්න එතකොට මම දැන් මගේ හිත සමාධිමත් වෙලා මං හිතනවාද මම මෙච්චර මෙන්න මේ ධ්‍යානෙට ආවා. ඊටු ටික මම කරගෙන යන්න ඕනේ කියලා අර අත් නොහැර භාවනාව කරගෙන යන්න තිබිච්ච එක මගේ ළඟ හිටපු අය නිසා ඒක අතහැරෙනවා. එතකොට මම මෙන්න මේ වීරිය වඩට ඒගොල්ලොත් එක්ක ගඟේ නාන්න ගියොත් එහෙම එතෙන්දී ඇති වෙන කතා බහ සහ වෙනත් අරමුණු නිසා සමහරලාවට මා තුල වීරිය නැති වෙලා ආයි ඊළඟ දවසෙත් මම කැමති වෙන්න පුළුවන් ගඟේ නාන්න යන්න. ඒක ඊට වඩා වෙනසක් මම දැක්කොත්. ඒකට තවම හරියට අපි තුල ඒක දියුණු වෙලා නැහැ.
ඒතකොට එහෙමනම් අපි සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නට වඩන්නට වීරිය ඇති කරගන්නට ඕනේ. කොහොම හරි අපි ওই කම්මැලිකම වීරියට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි කම්මැලිකම. ඒතර අපි තුල තියෙනා වූ පංච නීවරණ ධර්මයන් ඔය වෙනකොටත් මතුවෙනවා. පංච නීවරණ ධර්මයන් අපි තුල කාමච්ඡන්දේ, ව්‍යාපාද, මේ තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ කියපු පංච නීවරණ ධර්මයන් අපි තුල මතුවෙනවා. ඒතර එහෙමනම් අපි පංච නීවරණ ධර්මයන් අඩු කරගන්නට ඕනේ. ඒවා ප්‍රහීන කරගන්නට ඕනේ අඩු කරලා. ඒතර අන්න ඒ මට්ටමට එනකොට අපි තුල ධ්‍යාන උපදිනවා. ඒතර ඒ මට්ටමට අපේ හිත දියුණු වෙනකොට භාවනා කර්මයේ භාවනාව කරගෙන යන තැන හිත හොඳට පිහිටවනකොට ලොකු සතුටක් දැනෙනවා. මුලින්ම බොහොම අමුතුම විදිහේ හිතට ලොකු ප්‍රීතියක් එනවා. හුඟක් වෙලාවට වීරිය වඩ아가න භාවනාව තුල හිත තියන් ඉන්නකොට. ඒ එන ප්‍රීතිය මුලින් ඇති වෙන පුජ්‍යලයට ඊටාම සුළු වෙලාවයි. තප්පර ගාන, තප්පර 2-3ක් වෙන්න පුළුවන්. ඒ වගේ. හැබැයි එහෙම තැනක් ආවහම ඒ පුජ්‍යලයා තුල ඇති වෙනවා කත්තුකාමතා කුසල ඡන්දය කියලා වචනයක් කියනවා. ඒ කියන්නේ ඒ කරගෙන ආපු දේ තවදුරටත් කරගෙන යන්න කැමැත්තක් ඇති වෙනවා. ඔන්න ඔය තැනට ආවට පස්සේ මේ පුජ්‍යලයා භාවනා කිරීම නතර කරන්නේ නැහැ. ඒ කෙරෙහිම භාවනාව දියුණු කරගෙනම යනවා. ඒතර අන්න ඒකට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. භාවනා කරගෙන යනකොට ප්‍රීතිය ඇති වෙනවා. දැන් ඔය අතට දානයක් දුන්නත් අවසානයේදී ලොකු සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇති වෙනකොට ඒක සෝමනස්ස සහගත සොම්නස් සිතුවිලි ඇති වෙන්නේ. ඒතර ඒ සිතුවිලි වලට වඩා මේ ප්‍රීතිය කියන එක ඊට වඩා හුඟක්ම වෙනස්. ඒක භාවනාව තුළින්ම ලැබෙන එදිනදා ජීවිතයේදී අපි සන්තෝෂ වෙනකොට ගීතයක් අහනකොට ඒකට අපි කියන්නේ සතුටක් ලබනවා කියලා. ප්‍රීතිය කියන එක අපිට ප්‍රීති කියන වචනේ ගන්නටම පුළුවන් වෙන්නේ සිත හොඳට එක්තැන් කරගෙන භාවනාවක කමඨහනක හිත දියුණු කරගෙන යනකොට ඇතිවන්නා වූ වචනෙට හැඟීමට මනසට දැනෙන්නා වූ සන්තෝෂයට ප්‍රීතියට තමයි අපි මෙතන පීති කියන වචනේ කියන්නේ. දැන් හිතට සහනයක් දැනෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ ඇඟේ තියෙන විඩාබර ගතිය දුරු වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රීතිය ඇති වෙලා ඒක භුක්ති විඳිනකොට අනුභව කරනකොට ඒ ප්‍රීතිය දිහා බලාගෙන ඉන්නකොට ඇඟට අමුත්තක් දැනෙනවා. ඇඟේ තීච්ච අර බර ගතිය, කම්මැලි ගතිය නැතුව අමුතුම ශක්තියක් එනවා. ඒතර මේ ශක්තිය දැන් අපිට අපේ ශාරීරිය තුල ට්‍රිලියන ගණන් තියෙනා වූ මේ සෛල තියෙනවා. ඒතර මේවා තුලින් මේ හැම සෛලකම 1.4ක විද්‍යුත් ශක්තියක් තියෙනවා කියලා දැන් විද්‍යාඥයෝ කියනවා. අපි තුල. ඒතර අපේ මේ හැම සෛලයක් තුලම විද්‍යුත් ශක්තියක් ගමන් කරනවායි කියලා. 1.4. ඒතර අපි මේ කියපු මට්ටම අපි දියුණු කරලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පානකොට ශරීරයෙන් ගින්දර පිට කරා කියලා සඳහන් කරන නාසයේ එක් නාස්පුඩුවකින් ගින්දරත් අනිත් නාස්පුඩුවෙන් ජලයත්. ඒතර අපිට තේරෙනවා මේ වගේ දේවල් කරන්න ප්‍රාතිහාර්ය පානට පුළුවන් උනේ අමුතු දෙයකින් නෙවෙයි ශරීරයෙන්ම උපදවාගත්ත ශක්තිය තුලින් කියලා. අදටත් චීනය වගේ රටවල් වල ඔය තායි චී කියන සම්ප්‍රදායන් වල චී ගොන් එක වචන වලින් ඒ සඳහන් කරනවා මේ ශරීරය තුල දෙන චී කියලා ශක්තියක් ගැන ඒගොල්ලෝ කතා කරනවා. ඒතර සමහරු මේ අත් දෙක හිත එක්තැන් කරගෙන අත් දෙක එකට එකතු කරලා අතුල්ලලා ඒ තුලින් පතර කොලයක් පුච්චන මට්ටමට ගින්දරක් ගන්න සමහරු තවමත් ඒ වගේ උදවිය ඒ රටවල් වල ජීවත් වෙනවා. ඒවා ඒ පිළිබඳව වාර්තා වැඩසටහන් තියෙනවා. ඒතර අපිට තේරෙනවා මේ ශරීරය තුල ශක්තියක් තියෙනවා කියන එක. ඒක භාවනාව තුලින් දියුණු කරලා එළියට ගන්න පුළුවන්. ඒතර මේ භාවනාවේදී ප්‍රීතිය ඇති කරලා පස්සද්ධිය ඇති කරන්නේ මම හිතනවා අපි හිතන උපකල්පනය කරන මේ ශාරීරිය ඇතුළ තුල අර චිත්ත ඒකාග්‍රතාවත් එක්ක භාවනාවත් එක්ක දියුණු වෙච්ච ශක්තිය තුලින් අර කියන විද්‍යුත් ශක්තියක් වගේ එකක් ක්ෂණිකව අපි තුල උත්පාදනය
වෙනවා කියන එක මේක විද්‍යාත්මකව ඒ පැත්තෙන් බැලුවොත් හැම දෙයක්ම විද්‍යාවට අහු කරගන්න බෑ. නමුත් අපි දැන්ට ලෝකේ කතා කරන මාතෘකාවක් දිහා අරගෙන බැලුවොත් මේ වගේ දෙයක් මේ සිද්ධ වෙන්නේ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒතකොට මේ පස්සද්ධිය කියන එක පින්වතුනි අත්දැකීමෙන්ම ලබන්නට ඕනේ. ඒතකොට මේ අත්දැකීමෙන්ම ලබනවා කියන්නේ ප්‍රීතිය අනුභව කරගෙන උර ප්‍රීතිය විදගෙන යනකොට පස්සද්ධිය ඇති වෙනවා. ඒතකොට ශරීරයේ ඇතිවන්නා වූ සැහැල්ලුව අපි පස්සද්ධිය කිව්වොත් භාවනාවේදී ඔබේ ශරීරයේ ඇතිවන්නා වූ සැහැල්ලුව පස්සද්ධියයි. ඒතකොට මේ පස්සද්ධිය තියෙන කෙනාට සමාධියක් ලැබෙනවා. පස්සද්ධිය ලැබපු කෙනාට සමාධියක් උපදවා ගන්නට පුළුවන් වෙනවා. ඒතකොට සමාධිය කියලා කියන්නේ භාවනා අරමුණේ හිත තබා ගැනීම. අපි පෙර දිනේ කතා කරා ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. ඒතර අර ඉන්ද්‍රිය ධර්ම පහ ගැන කතා කරනකොට අපි මේ සමාධිය මෙන්න මේ ආකාරයට අපි තුල දියුණු වෙනවා. ඊට පස්සේ ඒක බල ධර්මයක් වෙන්නේ ධානාංග වලට අපි ගමන් කරපු දවසට ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයක් බවට පත් වෙනවා. එතකොට සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් බවට පත් වෙනවා. ශක්තිමත් බවට පත් වෙනවා අපි ධාන වලට ගිහාම. අන්න දැන් අපි තුල සතිය දියුණු වුණා, ධම්මවිචේ දියුණු වුණා, වීරිය දියුණු වුණා, ඒ තුලින් ප්‍රීතියක් ඇති වුණා, කායික සහ මානසික සුවයක් පස්සද්ධිය ඇති වුණා, ඒ තුලින් සමාධියක් ඇති වුණා. හිත ඒ අරමුණ තුල බොහෝ කාලයක් තියාගන්න පුළුවන් වුණා. සමාධිය ඇති වුණාට පස්සේ දියුණු කරන්නේ අපි උපේක්ඛාව. මේ කියන දේවල් වල අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට වීරිය වැඩි වෙන්න පුළුවන්, ප්‍රීතිය වැඩි වෙන්නට පුළුවන්. මේ හැම ධර්මයක්ම සමතුලිතව තියාගන්නට ඕනේ. හිත උපේක්ෂාවට නගා ගන්නවා කියලා කියන්නේ මේ කියන කාරණා අපි හැම වෙලාවෙම එක මට්ටමකින් තියාගන්න උත්සාහ කිරීම. ඒකට අන්න ඔය කියන தත්ත්වයට එනකොට තමයි අපි නිවනට ගමන් කරන්නේ. මාර්ගඵලලාභී වෙලා අරහත් භාවයට ලබා ගන්නට අපි යන්නේ ඔන්න ඔය කියන தත්ත්වයට ආවට පස්සේ. ඒකට බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙතෙන්දී අපිට වඩාත් වැදගත් වෙනවා මේ කියන ධර්මයන් දියුණු කරන්නට නම් නැත්නම් මේ සත්‍ය බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නට අපි කුමක්ද කළ යුත්තේ? නිසා මේ ධර්මයන් දියුණු කරන්නට අපි හිතමුකෝ දැන් සතිය දියුණු කරන්න නම් අපි මුලින්ම සිහිනුවණින් යුක්ත වෙන්නට ඕනේ. සති සම්පජඤ්ඤය ඇති කරගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්නට ඕනේ. ඒ වගේම සිහියෙන් තොර පුජ්‍යලයෙන් ආශ්‍රය කරන එක වර්ජනය කරන්නට ඕනේ. මං කිය අර වීරිය දියුණු වෙන්න නම් කම්මැලි මිනිසුන්ගෙන් අපි ඈත් වෙන්නට ඕනේ. කම්මැලි මිනිසුත් එක්ක හිටියොත් අපේ වීරිය වැඩෙන්නේ නැහැ. ඒ වගේම අසිහියෙන් කටයුතු කරන මිනිස්සු හිටියොත් අපි තුල සිහිය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආශ්‍රය කරන්නට ඕනේ සිහිය ඇති අයව. සිහිය ඇති අයව ආශ්‍රය කරොත් අපි තුල තවත් දුරටත් සිහිය ඇති වෙනවා. වීරිය වඩන්න නම් වීරිය තියෙන උදවියත් එක්ක ඉන්නකොට ඒගොල්ලෝ අපි කියන අපිවත් ඇදගෙන යනවයි කියලා. එදිනදා ව්‍යවහාරෙදි තියෙන්නේ. දැන් ළමයි පාඩම් කරනකොට ඒ පාඩම් කරන තැන්වල හොඳට පාඩම් කරන ළමෙක් හිටියොත් එයා අනිත් එක්කෙනාවත් එකතු කරගෙන පාඩමෙන් එහාට ගමන් කරනවා විභාගයකට පාඩම් කරනකොට. කම්මැලියෙක් එක පාඩම් කරොත් එයා ඇනුම් අරිනවා, තේ බොනවා, ඒව මෙයා කරනකොට අපි තුලත් කම්මැලිකම ඇති වෙනවා. ඉතින් මේ කියන ධර්මයන් එදිනදා ජීවිතයටත් ඒ විදිහටම අදාළයි පින්වතුනි. ඒකට අපි ඊළඟට තියෙන්නට ඕනේ අපි දෙයක් කරනකොට ඒකට නැඹුරු වෙච්ච සිතක් තියෙන්නට ඕනේ. ඒකට අපි පාලි වචනයක් කියන්නේ තදදිමුත්තතා කියලා. ඒතර තදදිමුත්තතා කියලා කියන්නේ ඒකට නැඹුරු වෙච්ච සිතක් තියෙන්නට ඕනේ. ඒතර මේ කියව ප්‍රධාන කාරණා හතර හැම බොජ්ජංග ධර්මයකටම පොදුවේ ගන්නම සමහර ඒවා 8ක් තියෙනවා, සමහර ඒවා 9ක් තියෙනවා. ඉතින් ඒ එක එක අංගවල නමුත් පොදුවේ ගත්තයින් පස්සේ ඒ අපි වඩන්නා වූ ගුණයට සමාන ගුණයන්ගෙන් පිරිසක් අපි ආශ්‍රය කරන්නට ඕනේ. ඒ වගේම ඒ ගුණයෙන් පිරිහෙච්ච මිනිස්සුන්ගෙන් අපි ඈත් වෙන්නට ඕනේ. ඒකම අපි තුල නිරන්තරයෙන්ම එළඹ සිටි සිහියක් තියෙන්නට ඕනේ. සිහිය සහ නුවණ දෙක තියාගන්නට ඕනේ. මේ යෝනිසෝ මනසිකාරයේ හැම ධර්මයකටම පොදු දෙයක් පින්වතුනි. ඊළඟට එයට නැඹුරු වෙච්ච සිතක් අපි ගාව තියෙන්නටත් ඕනේ. මොකද යෝනිසෝ මනසිකාරය වැදගත් කියලා මම කිව්වේ මේ සූත්‍රයකම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා
ඒකට අයෝනිසෝ මනසිකාර සූත්‍රය. මොන වචන සූත්‍රේ නම අයෝනිසෝ මනසිකාර සූත්‍රය. ඒක තියෙන්නේත් මේ බොජ්ජංග සංයුත්තෙමයි. අයෝනිසෝ භික්ඛවේ මනසි කරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ uppajjati අන්න. අයෝනිසෝ මනසිකාරය නුනුවණින් මෙනෙහි කරනකොට අනුප්පන්නෝ චේව කාමච්ඡන්தோ uppajjati මෙතෙක් කාලයක් නූපන්නා වූ කාමච්ඡන්දේ උපදිනෝ. කාමයන්ට තියෙනා වූ දැඩි ආසාව කැමැත්ත ඇති වෙනවා. uppannෝච කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. උපන්නා වූ කාමච්ඡන්දය තව තව වැඩි වෙනවා. වේපුල්ලාය මහත් භාවයට පත් වෙනවා. ඊළඟට ව්‍යාපාදය ඇති වෙනවා. අපි තුල ව්‍යාපාදය කියන්නේ අනුන් නැසීම, තරහව, වෛරය, ద్వේෂය කියන මේ සිතුවිලිත් ඇති වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන්. දැන් අපි ඊයේ ධර්ම දේශනාවක තිබුණා. ඒකෙදිත් මම උදාහරණයක් කතා කරා. මේ ව්‍යාපාදේ අපේ සිත්වල ඇති වෙනවා. තරහව, වෛරය, ద్వේෂය නුනුවණින් මෙනෙහි කිරීම නිසා. ඒතර අපි ඒක ඕනාවට වඩා හිතනවා. කවුරු හරි දෙයක් දැක්කහම, කවුරු හරි දෙයක් කිව්වහම ඒක හරි අවබෝධයක් නැතුව අනවශ්‍ය විදිහට ඒකම එල්ලිලා ඒකම හිත ඉන්නවා. එහෙම හිත ඉන්නකොට අපි තුල තරහක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. කාම වස්තුවක් ගැන නිතර හිතුවොත් කාමෝප සංහිත වූ කාමයේ ගැන හිතෙන සිතුවිලි ඇති වෙනවා. ඒ කාමයේ පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම කරලා අපි ඒ කියන මට්ටමට අපේ කාමච්ඡන්දේ වැඩි කරනවා. එහෙම නැත්නම් ව්‍යාපාදේ වැඩි කරනවා. අනිත් අයත් එක්ක තියෙන තරහ නිතරම වැඩි කරගන්නේ මොකක් නිසාද? ඒක ගැන නිතර සිතීම තුලින්. එතකොට අපි ඒකට වචනයක් කිව්වා ඊයේ මෙහි මනෝවිද්‍යාවේ පාවිච්චි කරන වචනයක් ruminating mind කියලා. එතකොට ruminating mind කියලා කියන්නේ මොකක් හරි දෙයක් දිහා ඍණාත්මකව ඒකම හිතනවා. ඍණාත්මකව ඒකම හිතනකොට මිනිසුන්ට ડિප්‍රෙෂන් හැදෙනවා. තව පැත්තකින් අපි හිතමු ඍණාත්මක දෙයක් නැතර හිතුවොත් ඒක තමයි මූලිකම හේතුව වෙන්නේ ડિප්‍රෙෂන් වලට. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ලැබවාගත්ත සිහිය තියාගන්නට ඕනේ. ඊළඟට තීන මිද්දය කම්මැලිකම ඇති වෙනවා. නිතර අපි දෙයක් ගැන හිතුවොත්, කෑම ගැන හිතුවොත්, නිින්ද ගැන හිතුවොත් ඒවා හිතනකොට නිකම්ම නිදිමත ඇති වෙනවා. තීන මිද්දේ ඇති වෙනවා. ඒ වගේම සමහර ලාවට තීන මිද්දේ ඇති වෙනකොට ඔළුව හරියට වැඩ කරන්නේ නැහැ, හිත හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට උද්දච්ච කුක්කුච්ච සිතේ විසිරිච්ච ස්වභාවය ඇති වෙනවා. ඒකත් එක්කම සිතේ විසිරීම ඇති වෙනකොට විචිකිච්ඡාවක් ඇති කරනවා. ධර්මයේ කෙරේ සැකයක් ඇති කරනවා. ඒතර මේ විචිකිච්ඡාව අයෝනිසෝ මානසිකාරයේ අපි පුජ්‍යලයක් ගැන හිතුවත් ඒ පුජ්‍යලයා ගැන සැකයක් ඇති කරගන්න පුළුවන්. ධර්මානුකූලව හිතුවොත් බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, ආර්ය සංඝයා ගැන සැකයක් ඇති කරගන්න. එහෙනම් පින්වතුනි සත්බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නට නම් අපි අයෝනිසෝ මානසිකාරයේ ආදීනව තේරුම් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේම තේරුම් ගන්නට ඕනි. යෝනිසෝ මනසිකාරයේ දියුණු කරන්නට ඕනේ. අපි සඳහන් කරන්නට යෙදුනා සෝතාපට්ටි අංග ගැන කතා කරනකොටත් යෝනිසෝ මනසිකාරයේ තියෙන්නට ඕනේ. ඇයි යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට තමයි මේ කියපු කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් අපිට යටපත් කරන්නට පුළුවන් වෙන්නේ. යටපත් කරපු ධර්මයන් ප්‍රහාණය කරන්නට වෙන්නේ. මේ සූත්‍රයේම සඳහන් කරන අනුප්පන්නෝ චේව සති සම්බොජ්ජංගෝ නූපජ්ජති අන්න. අනුප්පන්නෝ චේව සති සම්බොජ්ජංගෝ නූපජ්ජති. මෙතෙක් කාලයක් අපිට ඉපදිලා නැති සති සම්බොජ්ජංගය උපදින්නේ නැහැ. දැන් ඒකනේ අපිට වෙලා තියෙන්නේ. අපි තුල සති සම්බොජ්ජංගය ඉපදිලා නැහැ. එහෙනම් අපි ආපහු ගිහිල්ලා බැලුවොත් uppannෝච සති සම්බොජ්ජංගෝ නිරුද්ධති. පොඩ්ඩක් හරි ඉපදිලා තියෙනවා නම් නිරුද්ධන්ති ඒකත් නැති වෙලා යනවා. ඔන්න හොඳ තැනකට අපි ආපින්වතුනි දැන්. අයෝනිසෝ මනසිකාර සූත්‍රයේ ඇසුරින් අපිට දැන් තේරෙනවා කොහෙද අපිට වැරදුනේ කියලා. එහෙම නැත්නම් ඇයි අපි දියුණු වෙලා නැත්තේ? අපි දියුණු වෙලා ඇයි අපේ සති සම්බොජ්ජංගේ වැඩිලා නැත්තේ? පොඩ්ඩක් හරි සතියේ වැඩුණා නම් ඒකත් නිරුද්ධති. පහ වෙලා ගියේ ඇයි? අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ. අපි හැම වෙලාවෙම දේවල් පිළිබඳව නුනුවණින්මයි මෙනෙහි කරන්නේ. නුවණින් නෙමෙයි.
ඒතර දේවල් පිළිබඳව නුනුවණින් මෙනෙහි කරනකොට මොකද්ද වෙන්නේ අපිට? අපි තුල මෙතෙක් කාලයක් නූපන්නා වූ කාමච්ඡන්දය උපදිනවා. උපන්නා වූ කාමච්ඡන්දය තව දුරටත් වැඩි වෙනවා. ඔය වගේ ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ඔය කියපු පංච නීවරණ ධර්මයන්ම ඉපදිච්ච නැති ඒව පවා උපදිනවා. ඉපදිච්ච ඒවා තව වැඩි වෙනවා. අන්න එහෙම උනායින් පස්සේ මොකද වෙන්නේ? අනුප්පන්නෝ චේව සති සම්පොච්චංගෝ. එහෙනම් මේ පියවර 7 පළවෙනි එක සති සම්පොච්චංගේනේ. දැන් ඔන්න අපි තේරුම් ගත්ත සති සම්පොච්චංගය අපිට නොවැඩෙන්න එක හේතුවක් තමයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නිසා තමයි අපිට අපේ මේ සති සම්පොච්චංගය වැඩෙන්නේ නැත්තේ කියන එක අපිට මේ කාරණේ තුලින් තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම මම ගිය සතියේ ධර්ම දේශනාවේදී සඳහන් කරා කුණ්ඩලීක බ්‍රාහ්මණයාගේ කතාව. බුදුහාමුදුරුවෝ සමීපයේට මම නැවතත් ඒ කතාව මතක් කළත් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. මොකද මෙන්න මේ කාරණයක් අපි හිතට එකතු කරගන්නට ඕනේ. කුණ්ඩලීක පරිබ්‍රාජකගේ කතාව මහා වග්ගපාළියේ මේ බොජ්ජංග සංයුත්තේමයි සඳහන් වෙන්නේ. ඒතකොට සාකේත නුවර මිගදාය සමීපයේ අංජන වනයේ බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට කුණ්ඩලීක කියන පරිබ්‍රාජකයා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න එනවා. ආවට පස්සේ බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ මම දවල්ට කෑම කාලා එක එක ආරාම වලට යනවා. එක එක ශාස්ත්‍රවරුන්ව හම්බ වෙනවා. ගියාම ඒගොල්ලෝ කියනවා තර්ක කරලා තමයි අපිට මේ ධර්මයේ දැනගන්න පුළුවන්. එහෙම කියලා ඒගොල්ලෝ තර්ක කරලා තර්ක වලින් වාද වලින් දිනනවා. ඒගොල්ලන්ගේ ධර්මයේ මුල්ම දේ තමයි තර්ක කිරීම. සමහර ශාස්ත්‍රවරු ගාවට ගියාම ඒගොල්ලෝ කියන්නේ මේ තර්ක කරන්න එපා. තර්ක කිරීම තුළින් අපිට කවදක්වත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දහමට යන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ නිසා සමහරු තර්කයට අකමැති. මේ වගේ එක එක ශාස්ත්‍රවරු මූලිකත්වය දෙන ඉගැන්වීමක් තියෙනවා. ඔබ වහන්සේගේ ශාසනය තුල ඔබ වහන්සේගේ ඉගැන්වීම තුල මූලිකත්වය ගන්නෙ මොකද්ද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුණ්ඩලිය මගේ ශාසනයේ මම මූලිකත්වය දෙන්නේ මේ විද්‍යා විමුක්තිය පිළිබඳවයි කියලා. විද්‍යා විමුක්තිය කියන්නේ රහත් භාවය ලබා ගන්න තමයි මගේ මූලිකත්වය දෙන්නේ. ඒ වගේම අවිද්‍යාව නැති කිරීම. අවිද්‍යාව නැති කරන්න තමයි මම කියලා දෙන්නේ. ඒකට කුණ්ඩලී අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කතමේ බොහෝ ගෝතම ධම්මා භාවිතා බහුලී කතා විද්‍යා විමුක්තිං පරිපූර්ණෙන් තීති. විද්‍යා විමුක්තිය පරිපූර්ණේ වෙන්න නම් කුමක්ද කරන්නට ඕනේ? භාවිතා බහුලී කතා මොන වගේ දේවල් වැඩි වැඩියෙන් වැඩුවොත්ද ඔබ වහන්සේ කියන ওই විද්‍යා විමුක්තිය ලබා ගන්නට පුළුවන් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා සත්තකෝ කුණ්ඩලිය බොජ්ජංගා භාවිතා බහුලී කතා විද්‍යා විමුක්තිං පරිපූර්ණෙන් තීති. කුණ්ඩලිය සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිමෙන් තමයි රහත් වෙන්න පුළුවන්. ඔන්න තවත් අපි වැදගත් තැනකට ආවා. සත්ත බොජ්ජංග ධර්මයන් වැඩිමෙන් තමයි රහත් භාවය ලබන්නට පුළුවන්. ඊට පස්සේ කුණ්ඩලිය අහනවා බුදුහාමුදුරන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ මොනවා වැඩුවොත්ද? සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්න නම් අපි මොනවද වඩන්නට ඕනේ? භාවිතා බහුලී කතා නිරන්තරයෙන්ම වඩන්නට ඕනේ මොනවද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කරනවා චත්තාරෝකෝ කුණ්ඩලිය සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්. කුණ්ඩලික මේ සතර සතිපට්ඨානේ දියුණු කිරීමෙන් තමයි සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. අන්න එහෙනම් අපිට දැන් මතක් වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපි මුලින්ම කතා කරේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානේ දියුණු කරොත් තමයි සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. ඒ නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුල මුලින්ම සතිය
සඳහන් කරනවා සතර සතිපට්ඨානේ. ඒතර සතර සතිපට්ඨානේ දියුණු කිරීමෙන් ඔබට සත්ත බොජ්ජංග ධර්මයන් වඩන්න පුළුවන්. දැන් කුණ්ඩලික ආයේ අහනවා බුදුහාමුදුරන්ගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානේ දියුණු වෙන්නේ මොනවා වැඩුවොත්ද? මොනවා නිතර වැඩිමෙන්ද සතර සතිපට්ඨානේ දියුණු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුණ්ඩලිකට තීනික් හෝ කුණ්ඩලිය සුචරිතා සුචරිතානි භාවිතානි බහුලීකතානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති इति. කුණ්ඩලිය සුචරිත ධර්මයන් තුනක් දියුණු කරනකොට ත්‍රිවිධ සුචරිතයන් ඔබේ කටට හුරු වචන ත්‍රිවිධ සුචරිත ධර්මයන් දියුණු කරනකොට ඔබට පුළුවන් වෙනවා සතර සතිපට්ඨානේ දියුණු කරන්නට. එතකොට අහනවා ත්‍රිවිධ සුචරිත ධර්මයන් දියුණු කරන්න මොනවද කරන්න ඕනේ? කුණ්ඩලිය ත්‍රිවිධ සුචරිත ධර්මයන් දියුණු කරන්නට නම් ඉන්ද්‍රිය සංවරෝක් හෝ කුණ්ඩලිය භාවිතෝ බහුලීකතෝ තීනි සුචරිතානි පරිපූර්ණති. කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමෙන් තමයි ඔබට සුචරිත ධර්මයන් තුන දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ. දැන් ඔබට ආපහු මතක් වෙන්න පුළුවන් මොනවද මේ සුචරිත ධර්මයන් තුන කියලා. ඕකේ විරුද්ධ පැත්ත දැනගත්තොත් සුචරිත ධර්ම තුන මොනවද කියලා මතක තියෙනවා. කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත. අපි දස අකුසල් ගැන කතා කරන්නේ. එතකොට අපි දැනගත්තා කයින් සිදුවෙන වැරදි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. ඒතර කයින් සිදුවෙන මේ වැරදි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර කියපු මේ වැරදි ටික තමයි කාය දුස්චරිත. එහෙනම් ඒවා කාය සුචරිත වෙන්න නම් ඒවෙන් වළකින්නට ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළදීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. අන්න ඒක තමයි ත්‍රිවිධ සුචරිතවල පළවෙනි එක. කාය සුචරිතය. එතකොට වචී දුස්චරිත මොනවද? වචනෙන් වෙන්නා වූ වැරදි. ඒ තමයි බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. එහෙනම් ඔන්න සම්මා වාචා කියන්නේත් ওই ටිකම තමයි. එතකොට මේ කියන කාරණේදී එහෙම නැත්නම් වචනෙන් වෙන්නා වූ අකුසල් ටික, වචනෙන් වෙන්නා වූ වැරදි ටික තමයි වචී දුස්චරිත. එහෙනම් ඒකෙන් අපි වැළකෙන්නීම තමයි වාග් සුචරිතය කියලා කියන්නේ. එතකොට මනසින් මොනවද? අපි මනසින් ඇති කරගන්නා වූ අවිජ්ජා දෝමනස්ස මිච්ඡා දිට්ඨි. අපි තුල විසම ලෝභය තියෙනවා, දෝමනස්සේ තියෙනවා, නැත්නම් ව්‍යාපාදයේ තියෙනවා, නැසීම, තරහ ගැනීම, කෝප ගැනීම, තව කෙනෙකුට හානි කිරීම, තව කෙනෙක් විනාශ කිරීම, ඒවා. ඊට පස්සේ මිච්ඡා දෘෂ්ටිය. වැරදි අදහස් දැකීම. බුදුහාමුදුරුවෝ ගැන වැරදියට දකිනවා, ධර්මය ගැන වැරදියට දකිනවා, සංඝයා පිළිබඳව වැරදියට දකිනවා. චතුරාර්ය සත්‍ය දෙයක් කියලා නැහැ, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දෙයක් නැහැ. මේවා හැම දෙයක් පිළිබඳව වැරදියට දකිනවා. එහෙනම් ඔන්න අපිට දැන් තේරෙනවා මේ ගමම් මගේ මුලින්ම හදාගන්න තියෙන සම්මා දිට්ඨියයි කියන එක. ඒතර සම්මා දිට්ඨිය අපි මිත්‍යා දිට්ඨියේ ඉන්නකම් අපිට සම්මා දිට්ඨියට යන්න බෑ. එහෙනම් අපිට දැන් පැහැදිලිව තේරෙනවා මේ සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්න නම් යන්න ඕනේ කොතනද? මූලිකම තැන තමයි ඉන්ද්‍රිය සංවරය. චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය ටික සංවර කරගත්තාම ඉන්ද්‍රියන් සංවර කරගන්නකොට ඔබ තුල ත්‍රිවිධ සුචරිත ධර්මයන් වැඩෙනවා. එහෙම නැත්නම් ඔබ දස අකුසලෙන් මිදිලා දස කුසලයට එනවා. ඔබ දස කුසලයේ තුල ඉන්නකොට ත්‍රිවිධ සුචරිත ධර්මයන් දියුණු කරනකොට ඔබ තුල සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානය ඔබ තුල වැඩෙනකොට සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනකොට ඔබට විඥා විමුක්තිය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. උතුම් රහත් භාවය ලබා ගන්නට පුළුවන් වෙනවා.
එහෙනම් දැන් බලන්න මේ ධර්මයේ උඩේ ඉඳන් අගට ආවත් යට ඉඳගෙන උඩට ගියත් අපිට උඩු යටි කර කරලා තේරුම් ගන්නට පුළුවන් වෙනවා අපේ ගමන් මඟ මොකක්ද මාර්ගය මොකක්ද. එනිසා පින්වතුනි ඔන්න සත්ත බොජ්ජංග ධර්මයන් ගැන අද දවසේ ධර්ම දේශනාව අපි මෙතකින් સમાપ્ત කරනවා. ඔය කියපු කාරණා ටික මතක තියාගත්තාම අපිට ඔය අනුපිළිවෙල අනුව මොකක්ද අනුපිළිවෙල මේ කුණ්ඩලික සූත්‍රයට අනුව ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඕනේ. ඒකෙනුත් වැඩිපුරම සංවරය ඇති කර ගන්න ඕනේ මේ මනස තුල තමයි අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. මනස හදාගත්තොත් අපිට යෝනිසෝ මනසිකාරය දියුණු කරගත්තොත් එතෙන් සිට මේ ගමන් මඟ බොහොම ඉක්මනට එහාට ගමන් කරන්නට පුළුවන්. නිසා යෝනිසෝ මනසිකාරයෙන් උපදවා ගන්න. යෝනිසෝ මනසිකාරය උපවද්දවා ගන්න මොකද කරන්න ඕනේ? සද්ධම්ම ශ්‍රවණේ. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඔබ තුල යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇති වෙනකොට ඔබ තුල ධම්මානුධම්ම පටිපත්තිය ඇති වෙනවා. ඔය කියන තුන දියුණු කරගන්නට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඇති කරගන්නට ඕනේ. අන්න ඒ ටික තියාගත්තොත් ඔබ සෝවාන් වීමට සඳහා යන ගමන් මඟ ආරම්භ කරපු කෙනෙක් වෙනවා. ඒ නිසා පින්වතුනි ඒ ප්‍රාරමාර්ථය මේ භවය තුලදීම අපි හැමෝටම සතර අපායෙන් මිදීමට ශක්තිය ලබා ගන්නට ගමන් මගෙහි දැඩිව ගමන් කරන්නට වීරිය වඩන්නට මේ ධර්ම දේශනාව ඔබ හැම කෙනෙකුටම ශක්තියක් වේවා බලයක් වේවා. ඒ තුලින් අපි හැමෝටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. කාරුණික පින්වතුනි අද දවසේ ධර්ම දේශනාවේ සහ දහවල් දාණය මේ සියල්ලගේම ප්‍රධානත්වයේ දායකත්වයේ දරන ආචාර්ය සුනිල් සිරිවර්ධන මැතිතුමාණන්, රංගනී සිරිවර්ධන මැතිණිය, වෛද්‍ය සචී සිරිවර්ධන මැතිතුමාණන්, වෛද්‍ය සංජු සිරිවර්ධන මැතිතුමාණන්, ඒ වගේම වෛද්‍ය රොෂෙල් සිරිවර්ධන මැතිණිය ඇතුළු කොට ඇති ඒ පවුලේ හැම කෙනෙකුටම තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණ දුක් නිරෝගී භාවයේ සැලසේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අද බොහෝ පිරිසක් ලංකාවේ සිට ඊශ්‍රායලයේ සිට සම්බන්ධ වෙනවා. මේ ඊටාම කාල වේලාව වුණත් හිතන්නේ නැතුව ඔය ඇත්තන්ගේ ශ්‍රද්ධාවේ මහිමීය ශ්‍රද්ධාව වැඩි නිසාම තමයි ඒ බණ අහන්න අද මේ පින පෑදුනේ, ශක්තිය තිබුණේ, වීරිය තිබුණා. ඒ නිසා මේ මොහොතේදී ඒ දුර බැහැර රටවල් වල ඉඳගෙන අපත් සමග ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණිච්ච ඔබ හැම කෙනෙකුම අපි මේ වෙලාවේදී ආශිර්වාද කරන ඔබ තුල දහම් ඇස ඉක්මනින්ම පහළ වේවා කියන ප්‍රාර්ථනාව අපි මේ වෙලාවේදී ඇති කරගන්න. ඔබ හැම කෙනෙක්මත් ඔබේ පවුල් වල උදවියව දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. දෙවියෝ මේ පිනේ බලයෙන් උතුම් වූ නිවන් සුවයෙන්ම සැනසීමටමපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සිරිවර්ධන පවුලේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා අභාව ප්‍රාප්ත වන්ට යදුන පියදාස සිරිවර්ධන මැතිතුමාණන්, ඒ වගේම දයාබර මෑණියන් වහන්සේ, හේමා සිරිවර්ධන මාතාව, සුනිල් මහත්මයාගේ සෙනෙහබර දෙමාපියන්, ඒ වගේම රංගනී නෝනාගේ සෙනෙහබර පියාණන් වහන්සේ, කේ.පී. ගුණරත්න මැතිතුමාණන් ඇතුළු කොට ඇති ඒ සියලු දෙනාටම උතුම් වූ නිවන් සුවයම අත් වේවා. ඒ වගේම දයාබර මෑණියන් වහන්සේ, කේමා ගුණරත්න මාත්මියට මාතාවට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරම්පරානුගත සියලුම ඥාතීන් තමන්ගේ ජීවිතයට එකතු වෙච්ච පෙර භවවල හිටපු මේ පින් ගන්න බලාපොරොත්තුෙන් කවුරු හරි ඉන්නවා නම් ඒ හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ නමින් මිය පරලොවගේ සියලුම ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් වූ නිවන් සුවයෙන්ම සැනසීමටමපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුනිල් මහත්මයලා දැන් තවත් නොබෝ දිනකින් ග්ලාස්ගෝ වලින් එංගලන්තයට, ස්කොට්ලන්තයෙන් එංගලන්තයට යනවා. ඉතින් ඒ කාලයේ නව නිවහන තුල ඔබ හැම කෙනෙකුටම සතුට සොම්නස ප්‍රීතියම ඇති වේවා. කායික සුවේ, මානසික සුවේ, නිදුක් නිරෝගී භාවය සැලසේවා. දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ වගේම ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ වෙනුවෙන් මේ රටේ ස්කොට්ලන්තයේ ඉන්න කාලය තුලදී සිදු කරන ලද අපරිමිත මෙහෙවර මේ වෙලාවේදී පන්සලේ හාමුදුරුවෝ හැටියට මම අගය කරනවා. තමන්ගේ පුතණුවන්
දෙදෙනාගේම මූලිකම පළවෙනි පඩියෙම වෛද්‍ය වෘත්තියට ගිය දවසේ ඉඳන් පළවෙනි වැටුපෙන්ම විහාරස්ථානයේ නඩත්තු ආධාර මුදල් බාර අරගෙන ඒව හැමදාම දරුවෝ දෙන්නව ඒ වෙනුවෙන් යොමු කරලා තියෙනවා. ඒ වගේම සිරිවර්ධන යුවලත් හැමදාම ඒ කටයුතු සිදු කරනවා. පන්සලේ දෙයක් කැඩුනොත් බිඳුනොත් හැම වෙලාවෙම අපේ පහුගිය කාලේ මේ පන්සල සීත කරන උපකරණ කැඩුනා. ඉතින් මුලින්ම මේ වෙලාවේදී ආධාර කරේ කාටවත් නමවත් කියන්න එපා කියලා විශාල ආධාර මුදලක් ඒ කටයුතු සඳහා සුනිල් මහත්මයාත් රංගනී නෝනත් පරිත්‍යාග කරමින් අපේ සෞඛ්‍ය ගැන හැමදාම හිතනවා. දාන ටික හැදුවත් ඒ හැම දෙයක්ම අපේ සෞඛ්‍යයට අනුව තමයි ඒ හැම දෙයක්ම හොයලා බලලා පුදුම ඕනකමෙන් පවුලේ සහෝදරයෙක්ව ආරක්ෂා කරගන්නවාසේ අපිව හැමදාම ආරක්ෂා කරගත්තා. ඒ කෘතඥතාවයේ ඒ සහෝදරත්වයේ මේ වෙලාවේදී මම ආශිර්වාදාත්මකව සිහිපත් කරන අපි වෙනුවෙන් කරන ලද මහා මෙහෙවර. ඉතින් ඒ නිසා ලෝකේ කොහේ හිටියත් ස්කොට්ලන්ත බෞද්ධ විහාරය අමතක නොකර ඒ වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීම තමන්ගේ විහාරස්ථානයේ හැටියට සිදු කරන මේ නිසා මේ වෙලාවේදී ඔබ හැම කෙනෙකුටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම සැලසේවා. දොස්තර මහත්මයා සිදු කරන්නා වූ පර්යේෂණ පිළිකා රෝගීන් වෙනුවෙන් ඔවුන්ගේ යහපත වෙනුවෙන් කරන්නා වූ අලුත්ම පර්යේෂණ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඒ වෛද්‍ය වෘත්තිය තුළින් 100,000 ගණනකට සේවය කරන්නටත් එතුමාට ශක්තිය ධෛර්යය දොස්තර මහත්වරු දෙදෙනාට මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි ඔබ හැම කෙනෙකුටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා දීප්තිමත් අනාගතයක් උදා වේවා. කොරෝනා වදුරින් කිසිම කෙනෙකුට කරදරයක් අනතුරක් සිද්ධ නොවේවා. අප හැමතෙම මේ පින ජාත්‍ය ආදී දුකින් විනිර්මුක්තව ලබන අමා මහ නිවන් සුවයෙන් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බුද්ධානං ජීවිතස්සන සක්කාකේනචි අන්තරායෝකාතුම් බුද්ධානං චබ්බන්න රංසීනං සක්කාකේනචි අන්තරායෝකාතුම් බුද්ධානං ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානං සක්කාකේනචි අන්තරායෝකාතුම් බුද්ධානං අභිහට චතුන්නම් පච්චයානං සක්කාකේනචි අන්තරායෝකාතුම් ඉමේ සංචතුන්නං අච්චරියානං සක්කාකේනචි අන්තරායෝකාතුම් ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝං අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධී භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාති සමිජ්ජතු.